මහත්මී අද ධර්ම දේශනාව තානක දිසානායක මහත්මයාත් වාසනා කුමාරී දිසානායක මහත්මයාත් සෙනු පුත්‍රණුවන් ඇතුළු දීපාවලි උදවියයි අද ධර්ම දේශනාවේ ආයතනයේ ආරගෙන කටයුතු කරන ලබන්නේ. අද දවසේ විශේෂයෙන්ම ධර්ම දේශනාවට අපි ආරාධනා කරා අපේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති වටුවංගල රාහුල හාමුදුරුවෝ ඕටිගල ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේහි නියෝජ්‍ය සරිනාධිපතීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම වතා කීපයක්ම ලංකාවේ සාහිත්‍ය උළෙලේදී රාජ්‍ය සාහිත්‍ය උළෙලේ නවකතා සහ කෙටි කතාවන් වලට වසර කීපයක් රාජ්‍ය සම්මාන ලැබපු හාමුදුරන් වහන්සේ නමක් ප්‍රවීණ ගත් කතුවරයෙක් සහ ලේඛකයෙක් ඒ වගේම හොඳ කවියෙක් පිටිවන කවියෙක් සම්මාන ලැබපු බටුවංගල රාහුල හාමුදුරුවෝ ඒ වගේම මගේ පාසල් කාලේ නැත්නම් පිරිවෙන් අධ්‍යයනය කරන කාලේ එක පන්ති ඉගෙන ගත්ත ළඟ සහෝදරයෙක් සහ හිතවතෙක් කල්යාණ මිත්‍රයෙක් හැටියටයි පොඩි කාලේ ඉඳලා අපි සමීපව ආශ්‍රය කරේ. මේ කාලේ රාහුල හාමුදුරුවෝ අත්පිටපත් වගේ කවුරුදු 15කට විතර ඉස්සර කතාවක් මම කියන්නේ. කෙටි කතා වගේක් ලියලා මට ගෙනත් දුන්නා කියවන්නේ කියලා. ඉතින් ඒ කෙටි කතා ඊයේ වෙලාවේ මම කෝ රාහුල හාමුදුරුවෝ මේ කතා ටික කොහොම හරි අපි මුද්‍රණය කරන්න බලමුය කියලා ලංකාවේ කාලේ ලේඛකයන්ට අත දෙන තැනක් තිබුණා. එතෙන්ට අපි කතා කරලා මේක කරමුයි කියලා රාහුල හාමුදුරුවෝ මේ පැත්ත කරා. මට හරි සන්තෝෂයි. ඒ කාලේ අවුරුදු 15කට විතර ඉස්සර රාහුල හාමුදුරුවෝ අතින් ලියපු කෙටි කතාවක් කියවලා ඒක රස විඳලා උන්වහන්සේට වචනයක් කියන්න ලැබිච්ච එක ගැන මේක තා සාර්ථකයි ශ්‍රේෂ්ඨ කතාවක් කියන අදත් මම බණ කියනකොට සමහර ලාවට ඒ හාමුදුරන් එක කෙටි කතාවක් එක විස්තරේ කියනවා. ඉතින් ඒ නිසා ඒ වගේ එදා කුඩා කාලේ ඉඳලා මේ දක්ෂකම් තිබිච්ච හොඳ ලස්සනට කවි බණ කියන වගේම ලංකාව පුරාම දෙමව්පියන්ගේ අගය පිළිබඳව මව්පිය උපහාර වන්දනා වැඩසටහනක් පාසල් මට්ටමින් අද සමාජයේ ගිලිහිලා යන දෙමව්පියන්ට දරුවන්ගේ තියෙන ආදරය සෙනෙහස වගේම යුතුයකම් කාව්‍යාත්මක ධර්ම දේශනාවක් පවත්වමින් රට පුරාම ලොකු ප්‍රබෝධයක් ඇති කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කෙටි කාලයකට එක්සත් රාජධානියට වැඩම කරපු වෙලාවේ අපිත් එක්ක අපේ විහාරස්ථානයේ ටික කාලයක් විවේකයෙන් ඉන්න ඕනේ කියලා වැඩම කරා. ඉතින් ඒ නිසා අපේ බටුවංගල රාහුල හාමුදුරුවෝ මේ මාසෙම කටින පින්කම දක්වා අපේ විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඉතින් ඒ නිසා මේ සතියේ ඉඳන් ධර්ම දේශනාවන් 3ක් තව ඉදිරි වෙලා තිබෙනවා. ඒ ධර්ම දේශනාවන් සියල්ලක්ම රාහුල හාමුදුරුවන්ට පවත්වන හැටියට මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කළා. ඉතින් ඒ නිසා අද ශානක මහත්මයාත් වාසනා මහත්මයාත් ඊටාම වාසනාවන්තයි. තමන්ගේ ධර්ම දේශනාව දවසේදී රාහුල හාමුදුරුවන්ට උන්වහන්සේගෙන් ධර්ම දේශනාව පවත්වන්න අහන්න ලැබිච්ච එක මම කොයි වෙනුවෙන්ම මේ අද වැඩම කරලා තියෙනවා. ලංකාවේ ඉඳන් ටිකට් එක දෙන්න වෙයි කියලා වැඩියට බනට තමන් ගාස්තු දෙන්න බෑ. ඒ නිසා අපි රාහුල හාමුදුරුවන්ට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට බුද්ධ පූජාව පවත්වා ගිලන්පස බුද්ධ පූජාව පවත්වා ඉන් අනතුරුව ධර්ම දේශනාව පවත්වන හැටියට ඊට පස්සේ අපි හවස 6ට සුපුරුදු පරිදි වෙනදා වගේම ඉතිපිසෝ ගාථා 108 වතාවක් සජ්ජායනා කරමින් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අතන අර සුරතු ගාව ඉන්නවා අපේ පෙරරා මහත්මිය. ඉතින් පෙරරා නෝනා මේ පන්සල පටන් ගන්නකොට මට ගොඩක් උදව් උපකාර කරා. විශාල මුදලක් මේගේ මූලික වියදම සඳහා පෙරරා නෝනා මට එවලා තිබුණා. ඉතින් ඒ නිසා පෙරරා මහත්මියගේ පැමිණීමත් අපේ විහාරස්ථානයේ පටන් ගත්තට පස්සේ කටින පින්කම් වලට පැමිණියා. එතුමිය ඒ පන්සලට තිබිට ඕන කමින් ආධාරය කරා වගේම අද එතුමියගේ දියණිය ඒ වගේම මිනිපිරිය බෑන මේ විහාරස්ථානයේ ඇවිල්ලා අද සතිපතා ඒ ආගමික කටයුතු වලට සහභාගී වෙනවා. එතුමියටම දැක ගන්න ලැබුණා පන්සලක් හදන්න උදව් කිරීමේ ශක්තිය තමන්ගේ පවුලටත් ආශිර්වාදයක් වෙලයි කියලා. සා පෙරරා මාතාවත් අපි තාම ආදරෙන් ගෞරවයෙන් අද දවසේ අපේ විහාරස්ථානට පිළිගන්නවා. වගේම එතුමියටත් උන්වහන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමදෙනාම සාදුකාරයක් දීලා নমස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. නමෝ
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි අපේ අතිගෞරවනීය නායක හම්දුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද ඔබ සියලු දෙනාම එකට ඒක රාශී වෙලා මේ සූදානම් කරගත්ත ගිලන්පස ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව අමාමේනී බුදුරජාණන් වහන්සේට මේ සන්ධ්‍යා භාගයේදී ගිලන්පස බුද්ධ පූජා විදියට පූජා කරනවා පූජා වේවා ඒ තුලින් අත්වෙන්නා උදාර පින් දෙවියන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටමත් සාන්ත වූ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව හැමදෙනාම මාත් එක්කම බුද්ධ වන්දනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ අකාලිකෝ ङේහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක් ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ඝනසාරප්පදිත්තේන
දීපේන තමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං අදිවාසේතුනෝ බන්තේ පානීයම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන් මුත්තමං අදිවාසේතුනෝ බන්තේ බේසජ්ජම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනින්දස්ස සිරි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛම් පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තම් බෝධි ඉමේං ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තු තේ කායේන වාචා තේන පමාදේන දේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරේ පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික කාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරං ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං සබ්බ දුක්ඛා පමුංචතු. හොඳයි, නැවත වතාවක් සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්ත
චත්තාරි අරිය සච්චානි සම්පපඤ්ඤාය පස්සති තී. ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ අතිගෞරව විහාරාධිපති එක්සත් රාජධානී අතිගෞරවනීය ප්‍රධාන සංඝනායක අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිත ශාස්ත්‍රපති කමුරාවල සිරි ශ්‍රේවතාභිදාන නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික වස්පින්කම් මාලාව මේ එන 15 වෙනිදා කටින පින්කමෙන් නිමාවට පත් වෙනවා. ඒ අතරතුර සෑම සෙනසුරාදා දවසකම සන්ධ්‍යා කාලයේදී ඔය ඇත්තෝ සෑම කෙනෙක්ම දායකත්වයන් සපයාගෙන ධර්මදේශනා මාලාවකුත් සිද්ධ කරගෙන ආවා. මේ අතරතුර අපටත් මේ විහාරස්ථානයට පැමිණෙන්න අවස්ථාව උදා වුණා. අද මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන ශානක මහත්මයානේ, ශානක මහත්මයාත් වාසනා මහත්මියත් පවුලේ ඥාති හිත මිත්‍රාදීන් එකට ඒක රාශී වෙලා මේ අද ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන වෙලාවේ එහි ධර්ම දේශනාව සිද්ධ කරන්න අපේ අති ගෞරවනීය රේවත නායක හාමුදුරුව මට ආරාධනා කළේ. ඇත්තටම ධර්ම දේශනාවක් සඳහා මේ විහාරස්ථානයට වැඩම කරපු අවස්ථාවක නෙවෙයි, එංගලන්තයට චාරිකාවක් සඳහා වැඩම කරපු වෙලාවේ අපේ රේවත නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලෙන්ගතුකම් සහ සම්බන්ධතාවය නිසා තමයි එංගලන්තයට මට එන්නට මූලික අඩිතාලම වැටෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒ ආරාධනාව මත මේ විහාරස්ථානයේ මම මාසයක් විතර ඇවිල්ලා ඉන්නවා කියලා උන්වහන්සේට මතක් කළා. ඒ අනුව අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වන්න කියලා මට ආරාධනා කළා. ඉතින් මම මේ ගමන ආවේ එංගලන්තේ අර මෙතන ඉන්න මේ දරුවා මෙතෙන්ට ඇවිල්ලා මේ පොල් තෙල් පහන් දැල්වලා තියෙනකොට මේ හැම දෙයක්ම බොහොම නිරීක්ෂණයෙන් යුක්තව බැලුවා. ඉතින් මමත් ලියන කියන හාමුදුරු කෙනෙක් විදියට මේ එංගලන්තේ මිනිස්සුන්ගේ ජන ජීවිතේ මේවයින් අපේ ලංකාවට අරන් ගිහිල්ලා අපේ මිනිස්සුන්ට දෙන්න තියෙන දේවල් ටිකක් නිරීක්ෂණය කරන්න මට සැබෑ අත්දැකීම් ටිකක් ලබා ගන්න ඕනකම තිබුණා. මේ එංගලන්ත ඉතිහාසයේ පිළිබඳව පොත්පත් වලින් කියවලා අන්තර්ජාලයෙන් බලලා තොරතුරු ඒක රාශි කරගන්න පුළුවන්. ඒ වුණාට සිය අත්දැකීම් කියන ඒවා ඉතාමත්ම වටිනවා. එතකොට මේ රට ඇතුලේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ඒ විතරක් නෙමෙයි අපේ මිනිස්සු මෙහි ඇවිල්ලා මොනවද කරන්නේ? ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතය කොහොමද සකස් වෙලා තියෙන්නේ? මේ හැම එකක් පිළිබඳවම ලොකුවට නැති වුණත් ටිකක් හරි නිරීක්ෂණය කරන්න මට ඕනකම තිබුණා. ඉතින් මේ මම ඇවිල්ලා තාම දින ගානයි වෙන්නේ. ඒ වුණාට මම එකතු කරගත්ත දේවල් මනසේ සෑහෙන දුරට තැම්පත් වෙලා තිබෙනවා. ඒවා සහභාගී නිරීක්ෂණයෙන් තමයි ගොඩක් වෙලාවන් වලදී එකතු කරගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒවාට යම් යම් සිදුවීම් පාදක වුණා. අද දවසේදී මේ ගත කරන මේ අවස්ථාවත් සැබවින්ම මගේ නිරීක්ෂණයට ලක් වෙනවා. රේවත හාමුදුරුව වගේ හාමුදුරුවන් වහන්සේ නමක් ලංකාව අතහැර දාලා මේ රටට ඇවිල්ලා මේ ස්කොට්ලන්තයේ මේ විහාරස්ථානයක් හදාගෙන මං ඇහුවේ ඇවිල්ලා ඇයි හාමුදුරනේ මෙහි දුක් විඳින්නේ? මට නම් මේ සුරසැප ලැබුණත් ලංකාවේ ගත කරන ජීවිතේ තරම් වටින්නේ නැහැ. ඉතින් මං ඇහුවා ඇයි මෙහෙම දුක් විඳින්නේ? ඉතින්
නායක හාමුදුරුව මගෙත් එක්ක ප්‍රකාශ කළේ මම සැබවින්ම ආත්ම තෘප්තියක් ලබනවා මම සැබෑ ධර්ම ප්‍රචාරකයෙක් විදියට. ඒක සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අපේ සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන විතරක් නෙමෙයි. ඒ ඇත්තන්ට 아무තුවෙන් ආයි ධර්ම ප්‍රචාරය කරන්න දෙයක් නැහැ. ඒ ඇත්තන්ගේ ආගමික වතාවත් ටික ඉෂ්ට සිද්ධ කරලා දෙන්න ඕන. නමුත් උන්වහන්සේ සුදු ජාතිකයෙක් මෙතෙන්ට ගෙනහල්ලා මෙතන භාවනා කරනවා කියලා කියන්නේ. සුදු ජාතිකයෙකුට අපේ බෞද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් උපදේශකයෙක් වෙනවා කියලා කියන්නේ. විශ්වවිද්‍යාල ළමයෙකුගේ මානසික ආතතිය දුරස් කරගන්න රේවතනායක හාමුදුරුවන්ගේ උදව් උපකාර අවශ්‍යයි කියලා කියන්නේ. මම කල්පනා කරේ ඒ ටික අහනකොට උන්වහන්සේ සැබවින්ම අපේ රට වෙනුවෙන් මහ විශාල සේවාවක් සිද්ධ කරන යතිවරයන් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. ඒක ලොකු ආඩම්බරයක්. ඒක මේ අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා බොහෝ වෙලාවන් වලදී අපි දකින්නේ අපේ රටේ දේවල් වලට අපි වටිනාකමක් දෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ඕනම තැනක මිනිස්සු හුරු වෙලා තියෙන පිටරට දේවල් තමයි මිලදී ගන්න. මේක හදලා තියෙන්නේ කොහේද? සපත්තුවක් ගන්න ගියත්, කොණ්ඩ කට්ටක් ගන්න ගියත්, රෙද්දක් ගන්න ගියත් මේවා හදලා තියෙන්නේ කොහේද? පිටරට නම් තමයි ඒකට වටිනාකමක් ලංකාවේ හම්බ වෙන්නේ. මේඩ් ඉන් ජපාන්. එතකොට ලොකු වටිනාකමක් ඒකට තියෙනවා. ඒ විදිහට මේ සංස්කෘතියන් පිළිබඳවත් අපේ රටවල් තුල තිබුණේ ඒගොල්ලෝ බොහොම උසස් දේවල් තමයි ඕන් ළඟ තියෙන්නේ කියලා. අපේව අපි පල්ලෙහාට දැම්මා. පහුගිය කාලෙක මට හම්බ වෙනවා ලංකාවේ පුජ්‍යලෙක් ජපානයට ඇවිල්ලා කොන්දේ අමාරුවකට බෙහෙත් ගන්න. ශාරීරික ආබාධයකට බෙහෙත් ගන්න ජපානයට ගිහිල්ලා යාගේ ජපානයේ ඥාතිවරයෙක් ඉන්නවා පුත්‍රයෙක් වෙන කෙනෙක්. දැන් මෙයාව පරීක්ෂා කරලා බැලුවට පස්සේ මෙයාට කිසිම ලෙඩක් නැහැ. ඒ පාර දැන් මේ ජපානයට ලොකු ටිකට් එකක් වියදම් කරගෙන මේ මිනිස්සයාවන් පස්සේ මේව අතාරින්න බෑනේ. ඒ පාර මෙයාව එක්කගෙන ගියා වෛද්‍යවරයෙක් ළඟට. වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන ගිහිල්ලා ඒ වෛද්‍යවරයාට පෙන්නුවට පස්සේ මෙයා පරීක්ෂා කරලා බලලා මෙයාට පුංචි භාවනාවක් දුන්නා. ඊට පස්සේ මේ භාවනාව සිද්ධ කරාට පස්සේ අරයා කියනවා මගේ අර වේදනාව සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා. දැන් දොස්තරවරයාට ගිහින් ස්තුති කරන්න ගියා. ඒ පාර මේ දොස්තරවරයා කියනවා මම ඔබ ගැන සන්තෝෂ වෙනවා. ඔබ ලොකු වියදමක් කරගෙන මගේ රටට ඇවිල්ලා මගෙන් මේක ගත්තට ඒ වුණාට මම මේක අරන් ආවේ ලංකාවේ. ඒ නිසා අපේ දේ කොච්චර වටිනවද කියලා ටින් කරපු වරක කනකොට, ටින් කරපු අන්නාසි කනකොට, ටින් කරපු අඹ කනකොට මෙහෙට ඇවිල්ලා දැනෙනවා අපේ පළතුරේ වටිනාකම, අපේ දේවල් වල වටිනාකම. එතකොට මේ අපේ දේවල් වල වටිනාකම මෙහි මිනිස්සු අවබෝධ කරගෙන තියෙනවා. ධර්මයේ පැත්තෙන් ඒ මිනිස්සුන්ගේ මානසික සංසුන්භාවය ඇති කරගන්න තේරවාදී බුදුදහමේ තියෙන ආශිර්වාදය මොනතරම් ශක්තිමත්ද කියලා. ඒ නිසා ඒක විශ්වවිද්‍යාලයකට අවශ්‍යයි කියලා කියන්නේ. විශ්වවිද්‍යාලයේ ඉන්න ළමයින්ට අවශ්‍යයි කියලා කියන්නේ. මොනතරම් වටිනාකමක් අපේ දේවල් වලට දීලා තියෙනවද? ඒ නිසා ඒ කාර්ය මනවින් සිද්ධ කරන අපේ රේවත නායක හාමුදුරුවෝ මගේ ලෙන්ගතු කල්යාණ මිත්‍රයෙක්. අපි දෙන්න පන්තියේ එකට ඉගෙනගත්ත ශිෂ්‍යෝ දෙන්නේ. හැබැයි මම නිහතමානීව මෙවැනි අවස්ථාවක් උදා වෙච්ච තැනක කියන්න හිටපු කතාවක් රේවත නායක හාමුදුරුවෝ මුලින් සිහිපත් කළා. ඇත්තටම මම ලියාපු පළවෙනි කෙටි කතා සංග්‍රහයට රාජ්‍ය සම්මාන හම්බ වෙනවා 2003 දී. උපන් ලපේ කියන කෙටි කතා සංග්‍රහයට. හැබැයි ඒකේ අත්පිටපත ඉස්සෙල්ලම ගිහින් දෙන්නේ රේවත නායක හාමුදුරුවන්ට. මේකේ හරි වැරදි බලලා දෙන්න මේක print කරන්න සුදුසු එකක්ද.
මට වැඩි දවසක් ගියේ නෑ. මං හිතුවා මගේ හිත සන්තෝෂ කරන්න කියන කතාවක්. රාහුල හඳුනේ මේක නම් print කරන්න ඕනම පොතක්. මේකට තව කෙටි කතා කීපයක් එකතු කරලා මම එතකොට ඔක්කොම ටික ලියලා තිබුණේ නෑ. මේක ඔයා වහාම print කරන්න ඕන. මේක ප්‍රකාශය කරන්න ඕන. මං ඇහුවා ඇයි එහෙම කියන්නේ? නෑ. එතකොට රේවතනායක හඳුරු අධ්‍යාපනික පැත්තෙන් මාව පරද්දලා ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා තමයි මං උන්වහන්සේ ළඟට මේක අරගෙන ගියේ. එතකොට උන්වහන්සේ කිව්වා මේක ඊ타ත්ම හොඳ කෙටි කතා සංග්‍රහයක්. ඉතින් ඒ පන්නරෙන් ඒ ලබාපු ශක්තිය තවත් මට ගිහි මහත්මයෙක් එතෙන්දී ඒ පොත සම්පූර්ණයෙන් ඉවරුණාට පස්සේ උපදෙස් දුන්නා. මේ දෙකම මත මම මේ පොත මුද්‍රණය කරන්නේ. එතකොට මගේ පළවෙනි මේ ලංකාව ඇතුලේ මාව දැනගන්න සිවිල් පුරවැසියෙක් විදියට විතරක් නෙමෙයි ලේඛකයෙක් විදියට මාව දැන හඳුනා ගන්න ගමන පටන් ගන්නේ රේවතනායක හඳුරු දාලා දීපු අධ්‍යාපනය මේ මුල්ම අඩිතාලම තුල. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඒ කෘතවේදීත්වය මගේ හදවත තුල තිබෙන නිසා උන්වහන්සේව බලන්න මම මේ ආපු ගමනේ උන්වහන්සේගේ මේ මහා සේවාව ඇත්තටම අපිට දැනගන්න හම්බ වුණේ මෙතෙන්ට එනකම්. මම හිතුවා රේවතනායක හඳුරු මේ පන්සලක් කරගෙන ඉන්නවා මේ ස්කොට්ලන්තේ. ඇවිල්ලා බැලුවයින් පස්සේ තමයි මේ ජාත්‍යන්තර සහසම්බන්ධතාවයන් මේ මොනවද කියලා මට දැනගන්න ලැබුණේ. අදත් මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල ළමයි කීප දෙනෙක් හාමුදුරුවන්ව හොයාගෙන මෙතෙන්ට ආවා. එතකොට ඒ කියන ලෙන්ගතුකමත් එක්ක මම මේ ටික කිව්වේ මම මේ කතා කරන්න හදන ටිකත් මේකට අදාළ නිසා. මම මාතෘකා විදියට තියාගත්තෙත් යම්කිසි පුජ්‍යලේක් යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ යම්කිසි පුජ්‍යලේක් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ සරණ යනවා නම් ඔහුට පුළුවන්කම තිබෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්න. චත්තාරි අරිය සත්‍යානි සම්පපඤ්ඤාය පස්සති. අපේ අවසාන ඉලක්කය මේ ධර්මයේ ඇසුරු කිරීමේ අවසාන ඉලක්කය අපි නිවන් දකින්නවා කියන එකනේ. පින්නතුනි මෙතෙන්ට යන ගමනක කණ්ඩායමක් තමයි අපි සියලු දෙනා. මේ ගමනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන පිරිසක්. ඉතින් ඕක අපි පැත්තකින් තියමු මොහොතකට. දැන් ඉස්සෙල්ලාම අපි මේ ලෝක වශයෙන් සැනසෙල්ලක් ලබලා ඉන්න බෑ. ජීවිතේ සැනසෙල්ලක් නැත්නම් මිනිහේ කාගම හොයාගෙන යන්නේ මොකටේ? ආගමක් මිනිසෙකුට අවශ්‍ය වෙන්නේ තමන්ගේ පීඩනය නැති කරගන්න. ආගම ක්‍රම තුනකට මිනිස්සු පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි ආගමක මුඛ්‍ය අර්ථය තමයි ඒ පුජ්‍යලයාගේ පරම සුද්ධාර්ථයක් තියෙනවනේ ආගමක විමුක්තිය. එතකොට මේ විමුක්තිය සොයා දීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය ආගමක උගන්වනවා. දෙවෙනි එක තමයි ආගමකින් ලබා දෙන දැනුම් සම්භාරය. පුජ්‍යලෙකුගේ ජීවිතයට අවශ්‍ය කරන දැනුම් සම්භාරය. තුන්වෙනි එක තමයි ආශිර්වාදය. අපු බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ toy තුනනේ. විමුක්තිය, දැනුම, ආශිර්වාදය. දැන් රේවතනායක හාමුදුරුව මෙතන මම හිතනවා ආශිර්වාදයන් සිද්ධ කරනවා. මහා ආශ්චර්යමත් දේවල් මේ ස්ථානයේ සිද්ධ වෙනවා. සමහරක් දේවල් මටත් පුදුම හිතෙන දේවල් සමහරක් වෙලාවන් වලදී මෙතන උන්වහන්සේ සිද්ධ කරනු ලබනවා. මේ ආශිර්වාදය මේක අවශ්‍යයි පුජ්‍යලයකට. දැන් මම මේක නිදසුනකින් කියන දැන් බලන්න මංගල සූත්‍රය අපි ගායනා කරනවා. සජ්ජායනා කරනවා. ඒක අවසානයේදී ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඔය විදිහට අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේක ඇතුලේ තියෙන පින්නතුනේ ආශිර්වාදය. අපි මංගල සූත්‍රය අහලා මේක ජීවිතේට ආශිර්වාදයක් කරගන්නවා. පින්නතුනේ මේකේ දැනුම අරබය අපිට කොච්චර දේවල් දෙනවද? දැන් බලන්න මාතා පිතු පට්ඨාන පුත්තදා රස්ස සංඝහු මව්පියන්ට අප උපස්ථාන කිරීම අමුදරුවන් පෝෂණය කිරීම මංගල කාරණයක්. මේක දැන් අපේ ඔළුවට එනවා. එතකොට මව්පියන්ට සංග්‍රහ කිරීම මව්පියන්ට සැලකීම හිතාමත්ම හොඳයි. මාතා පිතු පට්ඨාන.
ওই විදිහට අපි පතිරූප දේශවාසෝච සුදුසු ප්‍රදේශයක් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක මංගල කාරණාවක්. එතකොට අපි බලන්න අපේ ගන්න ජීවිත මංගල සූත්‍රයේ බුදුහාඳුරු කියලා තිනවා පතිරූප දේශවාසෝච කියලා කාරණාවක්. දැන් මගේ පුතාට ඉඩමක් ගන්න ඕන. මේ ඉඩම ගන්නකොට මම බලන්න ඕන සුදුසු ප්‍රදේශයක්ද මගේ පුතාට ජීවත් වෙන්න. මගේ පුතා කරන වෘත්තිය මොකක්ද? ඒ පුතාට සුදුසු ප්‍රදේශයක්ද මේක? දැන් පින්නතුනේ අපේ සුනාමියට අහු වුණානේ අපේ රට. දැන් රේවතනායක හාමුදුරුවෝ ඒ වෙනුවෙන් මහ විශාල සේවාවක් කරානේ. ඒ මිනිසුන්ට පිහිටවීම රාශියක් කරානේ. ඔය අතර එකක් තමයි මේ මුහුදායින හිටපු මිනිස්සුන්ට ගෙවල් හදා දෙන්න තීරණය කරා මේ රට මැද්දෑවට වෙන්න. ඒ මිනිස්සු ඒක තදින්ම ප්‍රතික්ෂේප කළා. ඇයි? මේ මාළු අල්ලන මිනිස්සු තමයි මුහුදායින ජීවත් වුනේ. මේ මිනිස්සු රට මැද්දෑවට ගිහලා මොනව කරන්නද? එහෙනම් ඒ මිනිසුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. න පතිරූප දේශවාසෝචක සුදුසු ප්‍රදේශයක් හම්බ වෙන්න ඕන. දැන් පින්නතුනේ ලංකාවේ සමහරක් වෙලාවන් වලදී විවිධ ප්‍රදේශ අපි තෝරගන්න අරක පාවිච්චි කරන මංගල සූත්‍රයේ අපි බුදුහාඳුරු මෙහෙම කියලා තියෙනවානේ අපේ දරුවට හැදෙන්න හොඳ පරිසරයක් වෙන්න ඕන මේක. එයාට කතා කරන භාෂාව අනිත් අය කතා කරන දේවල් හොඳ වචන වෙන්න ඕන. මෙහෙම අපි සුදුසු තැන් තීරණය කරනවා. එතකොට බලන්න මංගල සූත්‍රයේම අපිට යම් යම් උපදේශයන් දෙනවා ජීවිතයට අවශ්‍ය කරන මෙන්න මේ විදිහට හැදෙන්න. ඕකම පින්නතුනේ අපි නිවන පැත්තෙන් මංගල සූත්‍රයේ තපෝච බ්‍රහ්මචර්යංච ආර්ය සත්‍යාන දස්සන නිබ්බාන සච්ච ක්‍රියා චේතම් මංගල මුත්තම. අන්න අපිට අවශ්‍ය කරන නිවනට අවශ්‍ය කරන උපදේශයන් ඒක ඇතුලේ පැත්තෙන් තියෙනවා. එතකොට බලන්න එකම මංගල සූත්‍රය ආශිර්වාදයක් විදිහට අපි පාවිච්චි කරනවා. ඒ වගේම අපේ ජීවිතයට උපදෙස් ලබා දෙන බණපදයක් හැටියට අපි පාවිච්චි කරනවා. ඊළඟට අපට නිවන හොයන පුජ්‍යලෝ විදියට අපි අවශ්‍ය කරන ප්‍රතිපදාවන් පූර්ණේ කරන්න මංගල සූත්‍රයේම ගුරු කොට ගන්නවා. ওই විදියට තමයි පින්නතුනේ අපි මේ ධර්මයේ පරිහරණය කරනු ලබන්නේ. එතකොට මේ බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ යනවා කියන එක පින්නතුනේ මොකක්ද ඇත්තටම? අපි ඔය තුනම බුදුහාමුදුරන්ගෙන් දහමෙන් සංඝ රත්නයෙන් බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය තියෙනවා. බුදුහාමුදුරන්ගේ බලයේ ශක්තිය තියෙනවා. දැන් බලන්න පින්නතුනේ අපි සරණ කියලා කියන පාදවලට එකක් තමයි පිහිටට. දැන් බුදු සරණ යනවා කියන එක අපි බුදුහාමුදුරුව අනුව යනවා කියන අර්ථයක් ඒක ඇතුලේ තියෙනවා. අනේ බුදුහාමුදුරන්ගේ පිහිට ඉල්ලා හිටිනවා. නැත්නම් ඇත්තටම අපි කියන්නේ බුදු සරණයි දෙවි පිහිටයි කියලානේ. බුදු පිහිටයි කියලා කොහෙවත් කියන්නේ නැහැනේ. බුදු සරණයි. දැන් බුදු සරණ කියන එක ජීවිතේට ලැබෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුව අනුව ගමන් කරාට පස්සේ අපේ ජීවිතේට ඒක ලැබෙනවා. බුදුහාමුදුරුව වැරදි මාර්ගයක ගිහිල්ලා නම් පිටිපස්සෙන් යන අයටත් අනිවාර්යයෙන්ම ඒක ඒ විදිහට සිද්ධ වෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලේ විවිධ ආගම් තිබුණා. විවිධ ශාස්ත්‍රවරු හිටියා. ඒගොල්ලෝ පිටිපස්සෙන් මිනිස්සු ගියා. මේ ඔක්කොම ගියේ පීඩනය එක්කනේ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන කාලේ තරම් මිනිස්සුන්ට මානසික ආතතිය තිබිච්ච වෙන යුගයක් හොයාගන්න නැහැ. අපි ඒකට කියනවා මේ බ්‍රාහ්මණයන්ගේ කුල වටකිරිල්ල කියලා. ඒක සමාජ විද්‍යාත්මක කියන කුලයන්ගේ වටකිරිල්ල. මේකේ මහ පීඩනයක් ලබාගෙන හිටිය හැම මිනිස්සෙක්ම. කාන්තාව හිටපු තත්වය කුල පදනම මත මිනිස්සු හිටපු මට්ටම. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ විවිධ අවස්ථාවන් දීලා තිබුණා. ඒ හැම එකකදීම මිනිස්සු පීඩාවට පත් වුණා. ඒ අතරින් ශුද්‍රයෝ පල්ලෙහා කුලවල ඉතාමත්ම පීඩාවට පත් වුණා. ওই අතරින් කාන්තාව මොන තරම් පීඩාවකට පත් වුණාද? මේ සියලු දෙනාම විවිධ ක්‍රමවේද ඔස්සේ සැනසෙල්ල හෙව්වා. ඒක ප්‍රතිඵලයක් විදියට තමයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ. මේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට එරෙහිව ගිය ගමනක් බෝසතාණන් වහන්සේ අනිත් පැත්තේ. මීට සමගාමීව බිහි කරගත් අනිත් ආගම්වල හැබැයි අර හොයපු සැනසෙල්ල විමුක්තිය තිබුණේ නැහැ. කාන්තාවන්ට ඒත් තැනක් තිබුණේ නැහැ. බලන්න කාන්තාවන් මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශ වුණාට පස්සේ ඔවුන් ලබාගත් සුවය කියවලා බලන්න තේරී ගාථා. ඕන මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගීතයට නගලා තියෙනවා. ඊට පස්සේ තේරී ගාථා සිංහලට නගලා තියෙනවා. බලන්න මේ කාන්තාවන් ලබාගත් මොනතරම් සැනසෙල්ලක් පිළිබඳව එකේ කියවෙනවද කියලා. පටාචාරාව වගේ උදවිය, කිසා ගෞතමීන් වගේ උදවිය, මේ හැම කෙනෙක්ම මහා සැනසෙල්ලක් ලැබුවා බුදුහාමුදුරන්ගේ දහමත් එක්ක. ඕක ලබා ගන්න පුළුවන්කම ලැබුණේ බුදු සරණ ගිය නිසා.
බුදු සරණ ගිය නිසා. එතකොට පින්නතුනේ මේ ආශිර්වාදයම විතරක් නෙමෙයි දහමකින් අවශ්‍ය කරන්නේ. ආශිර්වාදේ ඉබේම ලැබෙනවා. අපි ඒ අනුව ගමන් කරනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කිව්වේ ඒකයි. ධර්මයේ අනුව ජීවත් වෙන පුජ්‍යලයාට ධර්මයේ රැකවරණය හම්බ වෙනවා. ඒක හරි විද්‍යාත්මකයි, තාත්විකයි. අපි නමුත් වර්තමානයේ තුල ගොඩක් අය ආශිර්වාදයේ විතරක් හොයනවා. ආශිර්වාදයේ විතරක් හොයනවා අනිත් ඔක්කොම ටික සිද්ධ කරලා ආශිර්වාදයේ විතරක් හොයනවා මේ ඔක්කොම වැරදි ටික වහගන්න. ඒක නෙමෙයි වෙන්නට ඕන. ආශිර්වාදය ලැබෙන්නේ අර ධර්මානුකූලව ජීවත් වෙන පුජ්‍යලයට. දැන් හිතන්නකෝ මෙතන අපි ලංකාවේ ඊ타මත්ම ගඟක් අයිනේ කියලා හිතන්නකෝ මෙතන. දැන් මෙතෙන්ට ඔබ එකතු වෙලා තියෙන්නේ බණ අහන්න. මේ පරිසරය ඇතුලේ ඔබට දැනෙන්නේ මහ රැකවරණයක් නේ. දැන් මෙතනම කසිපු ගැලුමක් ගෙනහල්ලා තියලා වෙලා එන්න බොන කට්ටිය කියලා කතා කරොත් එහෙම ඒකට බොන්න ඕන තරම් වහ වැටෙන පිරිසකුත් ඒවි. හැබැයි මේ මිනිස්සු අතේ තියෙන්නේ මොනවද සමහරක් වෙලාවට එක්ක එක්කෙනෙක්ගේ ඉනේ උල්පිහියක් තියේවි, පිස්තෝලයක් තියේවි, දැලිපිහියක් තියේවි. ওই වගේ කණ්ඩායමක් එතෙන්ට ඇවිල්ලා ඒ කාර්ය කරනවා. දැන් එතන තියනවද සුරක්ෂිතතාවය එතන වාඩි වෙන පුජ්‍යලයකට? නැහැ. දැන් මෙතන කාගේවත් නැහනේ උල්පිහිත් නැහැ, දැලිපිහිත් නැහැ, පිස්තෝලත් නැහැ. දැන් බලන්න එහෙමනම් ධර්මයේ රැකවරණයේ පුජ්‍යලයකට ලැබෙන්නේ ඒ ගත කරන ජීවිතය තුළ සුරක්ෂිතතාවයක් තියෙනවා. සුරක්ෂිතතාවයක් තියෙනවා. මේ සුරක්ෂිතතාවයේ ගොඩනැගෙන්නේ ජීවිතයක් ඇතුලේ පින්නතුනි අපි සැබවින්ම බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ නිවැරදි විදියට යනවා නම් විතරයි. බලන්න පින්නතුනි නිකන් හිතන්න මේකෙනම් මේ රට ඇතුලේ හොඳ ආරක්ෂක ක්‍රමවේදයන් තියෙනවා. අපේ රටේ ඒක නෑනේ පින්නතුනි. අපේ රට ඉතාමත්ම දරුණු විදියට මිනිස්සු හොරකම වංචාව හැම එකක්ම පංච ධර්මදීපයක් වුණාට ලංකාවේ මිනිස්සුන්ට මහා පුදුම විදියට ඒ පැත්තට හැරිලා තියෙනවා. නිකන් හිතන්න ලංකාවේ පංචශීලය ආරක්ෂා කරන්න පැය දෙකකට සියලු දෙනා අතරම එකඟතාවයකටපත් වුණොත් පංචශීලය ආරක්ෂා කරන්න. පැය දෙකකට මුළු රටම එකඟයි. ඒක givisුමක් මත කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න මොන තරම් විපර්යාසයක් සිද්ධ වේවිද කියලා ලංකාව ඇතුලේ. ලෝකේ ඕනම තැනක ඒක අදාළයි. මෙහෙත් අදාළයි. නමුත් ලංකාව පැත්තෙන් මම අපේ ලංකාවේ මිනිස්සු ටිකක් මෙතන වැඩිපුර ඉන්න නිසා මම කියන්නේ මොන තරම් වෙනසක් වේවිද? පින්නතුනේ එතකොට හොරකම කියන එක, ප්‍රාණඝාතය කියන එක, සත්තු අහිංසක සත්තු මොන තරම් නිදහසේ ඇවිදීවිද? අපිට මහා රැකවරණයක් තියෙනවා කියලා. කාන්තාව බැංකුවල උගස් තියලා රෝල් ගෝඩ් නේ දාගෙන යන්නේ, ඉමිටේෂන් දාගෙන යන්නේ. ඇයි මේක දාගෙන යන්න බෑ. කන කපාගෙන යනවා. පින්නතුනි සුනාමි වෙලාවේ මේ වතුරේ ගහගෙන යන ළමයාගේ අතේ තිබිච්ච එක ගලවගෙන වතුරට තල්ලු කරන්න පුළුවන් නම් කනේ තිබිච්ච එක කපාගෙන කම්පෙත්තත් එක්ක වතුරට තල්ලු කරන්න පුළුවන් තරම් තිරිසන් මිනිස්සු සමහරක් වෙලාවන් අපේ සමාජය තුල ඉන්නවා. ඒ සුරක්ෂිතතාවයේ සමාජය තුල තහවුරු වුණොත් පැය දෙකකට මොනතරම් වෙනසක් වේවිද? තමන්ගේ දියණිය එනකන් මග බලාගෙන ඉන්න අම්මලා තාත්තලා මොනතරම් සැනසෙල්ලෙන් දවස ගත කරාවිද? ඒ නිසා පින්නතුනි ධර්මයේ අපිව ආරක්ෂා කරනවා කියලා කියන්නේ සැබෑ දහම් සරණ යනවා කියලා කියන්නේ මෙන්න මේ සුරක්ෂිතභාවය අපේ ජීවිතයට ලැබෙන විදියට අපි ධර්මානුකූලව ජීවත් වීමට. මේක මහා ගැඹුරු දෙයක් විදියට දැනුණට සරල තැනක ඉඳන් ඒක පටන් ගත්තට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා ඇත්තටම ගොඩාක් ආතතීන් වලින් මිදෙන්නට. ඒක මේ තුනුරුවන් සරණ යාම තුල බෞද්ධයෙක් විදියට මේක මිනිස්සු ලැබුවා. ලංකාවේ සිංහල මිනිස්සු ලැබුවා. බෞද්ධයෝ ලැබුවා. සමාජයේ කාර්මීකරණය, නවීකරණය, නාගරීකරණය කියන සංකල්පත් එක්ක සමාජයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙනකොට ඒ මිනිස්සුන්ට ඒ තත්වයන් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ නිසා මිනිස්සු ටිකක් වෙනත් ක්‍රමවේද හොයන්න පටන් ගත්තා. ඒවයි ප්‍රතිඵල තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. හැබැයි නැවත වතාවක් දැනෙන්න පටන් අරගෙන තියෙනවා අපි පාවිච්චි කරපු ක්‍රමවේද වැරදි.
මුල තියෙන්නේ මෙතන. ඒ නිසා සෙස්සිරි දෙන මහ ගුණ මුහුදානං සත්හට වන බව දුකට වේදානං. බුදුහාමුදුරු බව දුකට වෙදෙක්. මේ වෙදදුරාණන් අපිට හැම ලෙඩකටම බෙහෙත් දුන්නා. හැම ලෙඩකටම බෙහෙත් තියෙනවා මේ බණ පොත ඇතුලේ. හැබැයි ඕක අපි පැත්තකින් තියලා අපි වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා අපි මේ බණ පොත අමතක කරා. මේ වෙද පොත මහා වෙද පොත අපි අමතක කරා. අමතක කිරීමේ ප්‍රතිඵල විදියට අපි දැන් මහා පුදුම විදියට මානසික නොසන්සුන්තාවයකටපත් වෙලා. ඒක ඇතුලේ මිනිස්සු මහා පුදුම විදිහේ ව්‍යාකූල ජීවිත බවට පත් වෙලා. කාර්යබහුලයි මිනිස්සු. ඒ කාර්යබහුලත්වයේ ඇතුලේ සැනසෙල්ල ලබා ගන්න කොහොමද කියන එක මේ බුදුදහම ඇතුලේ ඉගැන්වුවා. ඒ නිසා පින්නතුනි මම හිතනවා ඔබගේ ජීවිතවල මෙන්න මේ උතුම් වූ දායාදය ඔබේ දරු පරපුරට ලබා දෙන්න ඕන. මම දැන් මේ එංගලන්තයට ඇවිල්ලා මේ වෙනකොට බණ 4ක් විතර වගේ කිව්වා. මම හැම එකකදීම කිව්වේ මේ දරුවන්ට සිංහල අමතක වෙන්න අරින්න එපා. මේ දරුවන්ට අපේ සංස්කෘතිය අමතක වෙන්න අරින්න එපා. මම හරිම සන්තෝෂ වෙනවා මේ පුංචි දරුවෝ අපේ රටේ මේ මිනිස්සු වඳින්න හාමුදුරු කෙනෙකුට වඳින්න බුදුහාමුදුරන්ට වඳින්න මේ ධන පසඟ පිහිටවල වඳින්න එච්චර කැමැත්තක් නැහැ. ඒක අර අමුතු විදියේ හිටගෙනත් නැහැ. අර ආනන්ද හාමුදුරු රහත් වෙනකොට හිටපු අවස්ථාව වගේ පමණක් අය ඒ වන්දනා කරන්න පාවිච්චි කරන්නේ. දැන් මට මෙහෙට ආවට පස්සේ මෙහි සුදු මහත්තයෙක් කියනවා මේ පස්තන වැදෙන විදියට වඳින එකට සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා මගෙන් අහනවා. මම එයාට ලියලා දුන්නා පසඟ පිහිටුවා වැඳීම කියලා. දැන් එයා ඒක වැඳලා තමයි. එයා කියනවා අපේ මිනිස්සු වඳින්නේ මේ වැරදි විදියටලු. මෙන්න මේක නේද හරි ක්‍රමය කියලා මේ සුදු ජාතික මහත්තයෙක් මගෙන් අහනවා. මේ අපේ රේවතනායක හඳුරු මට හඳුන්වලා දීපු මහත්මිය. ඉතින් එහෙනම් මේවයි වටිනාකම් ඒ මිනිස්සුන්ට දැනෙලා තියෙනවා. ඒක නිසා තමයි අපට ඔබලාට මෙහෙට ආවට පස්සේ අපේ වටිනාකම් අපේ දේවල් වල වටිනාකම් ගොඩාක් තදින් දැනෙනවා. මේවා අපේ ඊළඟ પરම්පරාවට අනිවාර්යයෙන්ම දායාද කරලා තියන්නට ඕන. අඩු වෙනකොට තමයි ඒකේ වටිනාකම දැනෙන්නේ. නැති වෙනකොට හිග වෙනකොට ඒකේ වටිනාකම දැනෙනවා. ඒ නිසා පින්නතුනේ ඒක නිසානේ දැන් කොළඹ පොල්ලතු බැඳලා එන්න ගමේ තාලෙට කෑම වේලක් කන්න කියලා දැන් හරි ජනප්‍රියයි ලංකාවේ ගාලු පාරේ යනකොට ඔබට හම්බ වෙනවා ඇඹුල තියෙන කඩවල් එක එක දේවල් තියෙනවා නේ කොළඹට. ගමේ මිනිස්සුන්ට ඒකේ වටිනාකමක් ඔය කොස් ටික සම්පූර්ණයෙන්ම ගස් යට වැටිලා යනවා. වරක ටික ගස් යට වැටිලා යනවා. දැන් මෙහි මිනිස්සුන්ට ඒවා ගොඩක් වටිනවා. දහම පිළිබඳවත් ඒකයි. දහම පිළිබඳව තරාබිගර රටවල් වල බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන හිටියොත් සමහරක් වෙලාවන් වලදී මරණීය දණ්ඩනයටපත් වෙච්ච හිරේ වැටිච්ච පුජ්‍යලෝ පිළිබඳව අපිට අහන්න හම්බුණා. ඊටමත් මාසරණතාවයන්. ඉතින් ඒ නිසා අද මම හිතන්නේ එංගලන්තේ ඇතුලේ පන්සල් 30 ගාණක් හෝ 30 ගාණක් විතර තියෙනවා මම හිතන්නේ. 20 ගාණක් විතර වගේ පන්සල් තියෙනවා. ඉතින් ඒ හැම ආයතනකින්ම සේවාවක් සිදු කරනවා. මම මේ සුවිශේෂී ස්ථානයක් විදිහට මේ ස්ථානේ තවත් තියෙන්න පුළුවන්. නමුත් සුවිශේෂී ස්ථානයක් විදිහට මේ ස්ථානය හඳුනාගත්තේ මේ සුදු ජාතිකයන්ට කරන්නා වූ සේවාව. එයා ආගමට බලහත්කාරයෙන් ඇද්ද ගන්න නෙමෙයි. ප්‍රසාදයෙන් යුක්තව එන්න කෙනෙකුට. අපේ රටවල් වල මේ ටකරමක් සිමෙන්ති කොටයක් දීලා කරන ජාවාරමක් නේ තියෙන්නේ. ඒක නෙමෙයි. මේක පැහැදිලා සැබවින්ම කාවක බලහත්කාරයෙන් නෙමෙයි. ඒ මිනිසුන්ට පැහැදිලා ඇත්ත මොකද්ද කියලා දැනিলা මෙතෙන්ට ඇවිල්ලා ප්‍රේවතනායක හාමුදුරුවෝ ඉස්සරහා පන්සිල් ගන්න සුදු ජාතිකයෙක් දකින්නකොට අපිට ලැබෙන්නේ ලොකු සතුටක් ආනන්දයක්. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාවේදී මේ කාල සීමාවේ මම මේ ධර්මය අපේ ජීවිතයට අදාළ කරගැනීමේ වටිනාකම පිළිබඳව පුංචි කාල සීමාවක් අරගෙන ඔබව දැනුවත් කරේ. මම හිතනවා මේක ජීවිතයට වටිනවා. මේ අවස්ථාව වටිනවා. අපිට තව පැය ගණන් කතා කරන්න අවස්ථාව තියෙන දවසක තවත් අපිට පුළුවන්කම තිබෙනවා විවිධ මාතෘකායට මේ ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරන්න. අද මේ වෙලාවේදී මේ කාල සීමාවට අනුව 108 වරක් මේ ස්ථානයේ ඉතිපිසෝ ගාථාව දිනපතා රේවතනායක හඳුරු මම එනකොට තනියෙන් ඒ කාර්ය සිද්ධ කරන රාත්‍රී 9:00ටත් ඒ වගේ දින 108ක් 108 වාරක් ගානේ මේ ඉතිපිසෝ ගාථාව මේ ස්ථානයේ ජප කරනවා.
මේ ආශිර්වාදය සඳහා මේ මස් මාංශ වලින් වැළකීලා පුදුම විදිදායකයෝ ටිකත් ඒකට එක්කහුව වෙලා ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඒ අවංක ආශිර්වාදයක් මේ සියලු දෙනාට ලබා දෙන්න ඕන කියන හැඟීමෙන් යුක්තව. ඉතින් ඒ නිසා මේ ආශිර්වාදයන් සත්‍යක්. ඒ ආශිර්වාදය ඔබේ ජීවිතයට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරේ ශිරන්ත මහත්මයාත් නේද? ශානක දිසානායක මහත්මයාත් ඒ වගේම වාසනා මහත්මියත් ඒ වගේම පවුලේ අනෙක් උදවිය දරුවෝ ඒ පුතා ඇතුළු පිරිස ඒ වගේම අනිත් පිරිසත් එකට ඒක රාශී වුණා. ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේදී උපදවාගත් සියලු පුණ්‍ය ශක්තියින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය ඔබ සියලු දෙනාටම ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය විශේෂයෙන්ම රවිචන්ද්‍ර කුජබුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු නවග්‍රහ මණ්ඩලයේ දෝෂාන්ධකාර යක්ෂපේත පිසාචාදීන්ගෙන් වෙන්නා වූ දෝෂාන්ධකාර අමනුෂ්‍ය දෝෂ අනිවින කොඩි වෙන බන්ධන ඉරිපැන්නුම් හදිහූනියන් අංගම්පිලි ඇස්වා හෝබහ අඬවැඩි ආදී දේවල් වල බලපෑම් තිබෙනවා නම් වා පිස්සෙම් කියන රෝග කිපීමෙන් හටගන්නා වූ 98ක් රෝග 93ක් ව්‍යා 203ක් අන්තරා කියන සියලුම කායික මානසික දුක්ඛාබාධයන් දුරින් දූරීභූත කොට රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය මේ ස්ථානට අධිග්‍රහිත මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ විහාරස්ථාන ආරක්ෂා කරන මේ පින්ගෙන අපව අර කියපු සියලු උවදුරු වලින් ආරක්ෂා කර දෙනසේක්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සිද්ධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. අපේ රේවත නායක හාමුදුරුවන් වහන්සේට සියක් ආයුෂ ලැබ නිදුක් නිරෝගීව මේ ශාසනික සේවාව ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ කරන්න මේ එංගලන්තයේ පුරාම උන්වහන්සේගේ මේ උදාර සේවාව සිද්ධ කරන්න මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඇතුළු සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්මා දිෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද අපේ රේවතාභිදාන නායක හාමුදුරන් වහන්සේට විශේෂයෙන්ම ලබා දෙන සේක්වා දෙවියෝ සියලු ආකාරයෙන් ඒ ආරක්ෂාව රැකවරණය සලසා දෙන සේක්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සිද්ධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. පින්වතුනි ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඔබ මේ කටයුතු කරන්නේ ඔබේ ආදරණීය අම්මා තාත්තා නිසා. ලංකාවේ ඉඳලා ඒ අම්මා තාත්තා මේ પરම්පරාවට එංගලන්තෙදිම බිහි වෙච්ච අම්මා තාත්තා කෙනෙක් එංගලන්තෙදිම Tamanට අම්මේ කියන්න තාත්තේ කියන්න දෙන්නෙක් ඉන්නේ. ඔබලාගේ මේ වැඩිහිටියන්ගේ අම්මලා තාත්තලා ඉන්නේ ලංකාවේ. නේද? සමහර වෙලාවට මෙහෙට ඇවිල්ලත් ඇති. ඔබලාගේ අතපය නොකඩ හදපු අම්මා තාත්තා. ප්‍රේවත නායක හාමුදුරුවන්ගේ ආදරණීය අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා සියලු දෙනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඕන. මිය ගියපු අම්මා කෙනෙක් මම හිතනවා මේ අපේ මහත්තයාගේ අම්මයි තාත්තයි වසනා මහත්මිය දෙන්නම ඉන්නෝනේ. ඒ දෙන්නගේ අම්මලා තාත්තලාට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ අම්මා තාත්තා රේවත නායක හාමුදුරන් වහන්සේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තව සිහිපත් කරගන්න ඒ ඇත්තු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඒක තමයි අපේ කෘතවේදීත්වය කියලා කියන්නේ. ඕක නැති වුණොත් අපි සියලු දේවල් අපේ අතින් ඈත් වෙලා යනවා. ඒ නිසා රේවත නායක හාමුදුරුව වර්ණනා කරන්නේ මේ කවිච්චියනමයි කියලා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මෙතෙන් සිට ඒ ආදරණීය අම්මලා තාත්තලාට ආශිර්වාදයක් කරන්න කවියෙන්. ඒ අම්මා තාත්තව තමන්ගේ හදවතට ලං කරගන්න, ඔවුන්ගේ රූපකාය මනසින් මවා ගන්න, අපේ ජීවිතයට ආලෝකයේ සපයපු අපේ ආදරණීය අම්මා, අපේ තාත්තා කියන දෙන්න ජීවිතේ හැමදාම අපිට මතකයි. ඒ දෙන්නාව මනසින් සිහිපත් කරගන්න. සඳෙන් සිසිලස අරන් මාලෝ ඉතින් හැඩ කළ මගේ අම්මේ රුවන් දොර ළඟ